තවත් මේ ප්‍රශ්නයක් නගලා තියෙනවා. භවාංග හිත යනු කුමක්ද? භවාංග හිත පිරිසිදුද? තද නින්දේදී පවත්න හිත කුමක්ද කියලා ප්‍රශ්න තුනක් තියෙනවා. භවාංග හිත කියලා කියන්නේ මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලා විස්තර කරලා බලා ගන්න ඕනේ. මේකට තව කියන නමක් තමයි ద్వාර මුක්ත හිත කියලා. ඇස කන දිව නාසය ශරීරයේ මන කියන මේ වාතයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන අරමුණ. මෙන්න මේ අරමුණක් මුල් කරගෙන හටගන්න හිත් තියෙන. මනස ගොඩනගන ඒකට හේතුකාරක වෙන ගති ලක්ෂණයක් තියෙනවා. මුලින් අරමුණක් මුල් වෙලා අදහසක් එන්න පුළුවන්. දැන් හිතමු කෙනෙක් මරණාසන්න මොහොතක වැරෙන්න වෙනවාගේ චුත වෙන්න තියෙනවා කියනවා. චුත වෙන මොහොතක් එනකොට ඔහුට කර්මයක්, කර්ම නිමිත්තක්, ගති නිමිත්තක් කියලා. මේකට ගැළපෙන දෙයක් මේ ඉන්ද්‍රයන් 6ට කෝකට හරි ගැළපෙන්නේ ගෝචරලා එනවා. ඒක දර්ශනයේ විච දෙයක්, ශ්‍රවණයේ ලැබිච්ච දෙයක් මොනවා හරි දෙයක් මරණාසන්න මොහොතක මුල් කරගෙන. ඒ මුල් කරගෙන හිතක් හට ගන්නවා. ඒකට ආරම්භන ස්පර්ශ වීමේදී හටගන්නේ ඒක රූප මුල් කරගත්ත හිතක් නෑ මේ චක්කු විඥාන මුල් කරගත්ත චක්කු විඥාන චිත්ත වීතියක් එතන තියෙනවා. දර්ශන චිත්ත වීතිය. කලට හිත ශබ්දයක් මුල් කරගෙන ශ්‍රවණ මුල් කරගත්ත ශබ්ද මුල් කරගත්ත චිත්ත වීතිය. එන සෝතද්්වාරික චිත්ත වීතිය. ඒ චිත්ත වීතිය හටගන්න ආවර්තනයේ පටන්ගෙන හටගන්න සියලුම සිත් වලට ආරමුණ වෙන්නේ. සෝතයෙන් ගතනම් ශබ්ද ආරමුණ. ඒ ගත්ත ශබ්ද ආරමුණ යලි යලි ආවර්තනය කරලා මනසෙන් ඒ ආරමුණ ගන්නවා. ගන්ධයක් නම් ආවි. ගන්ධ ආරමුණ ගන්න. ඒකේ ගහන විඥානය කියන්නේ ඒකයි. චිත්ත වීතිය එක කොටසක් පමණයි. ඒක චිත්තක්ෂණයක් පමණයි. ඊට පස්සේ සම්පාදිච්චන සංකීර්ණ වොත්තපන ආදී වශයෙන් ක්‍රියාත්මක ජවන වලට මුල් වෙලා තියෙන්නේ. ඒ ගන්ධ කියන අරමුණ ගත්ත අරමුණ මතක හටහන තමයි ගන්න. මෙන්න මේ විදිහට අරමුණක් අරගෙන අරමුණට අනුව නැගෙන හිත් තියෙනවා. ඒවා පංචද්වාරයෙන් ගත්ත අරමුණ. දැන් අපි හිතමුකෝ මිනිහෙකුට මරණාසන්න මොහොතකදී යම් කිසි මැවිච්ච රූපයක් හරි දෙකකින් කවුරු හරි පිහින් අයින් දෙනවා දැක්ක. දැන් යාර දර්ශන අරමුණක් එනවා. ඒ දර්ශන අරමුණේ හැඩරුවක් තියෙනවා. සතුරාගේ ස්වභාවය, පිහිය ඇති, අමෝරාගෙන එන හැටි, තෝ මරනවා කියලා කියන හැටි. මේ ආදි වශයෙන් යම් කිසි ආකාරයේ අරමුණු කීපයක් ආවා, හැටාව, කරටාව, මනසට දැනෙන ආකාරයෙන් කොහොම එන්නේ. මෙවිලා හරියනවා. දැන් මම බලන්න ඉරෝ කියන කෑ ගහදී මෙයා මලොත් එහෙම. දැන් ওই විලාවේදී ඒ බුද්ධයාට භවාංගයටපත් වෙන්න හේතු වෙන චිත්ත ගති ලක්ෂණයක් එනවා. ඒ අර අරමුණ ආපු එක එතනින්ම ආවා ගියා ඉවරයි. අර රූප දර්ශනයක් තිබුණා හතුලගේ හැටි, මරන්න ආපු හැටි. දැන් ඒක නෙමෙයි භවාංගයට යන්නේ. ඒ විලාවේ උට ඇතුළත නම් බයක් එහෙම. බය කියන එක අරමුණ කාපුවාම මනසේ ඇති වෙන තව දෙයක්. බය කියන අරමුණක් නෑ. බය ගන්නන්න අරමුණක් තියෙනවා. දැන් බය ගන්නන අරමුණ තමයි උකට මතුවුනේ. කර්ම නිමිත්තක් වශයෙන්. බය ගන්නන අරමුණ ආවා. අරමුණ ආවට පස්සේ ඊට බය වුණා. බය කියලා ස්වභාවයක් හිතේ හටගත්තා. මෙන්න මේ බය කියන එක තමයි ගතිය කියන්නේ. මෙන්න මේ ගතිය තමයි උත්පතට හේතු වෙන්නේ ඔහුට ක්‍රියාත්මක වෙන්නේ. බය නිසා මොහුගේ බය මුල් කරගෙන බය අරමුණු කරගෙන ඊටම පුළුවන් කටයුතු කරන්න පටන් ගන්නවා. මෙන්න මේ හටගත්ත බය ආයි නැති වෙන්න නම් නැවතත් මේ පංචද්වාරයට හෝ මනෝද්වාරයට වෙනස් අරමුණක් ඇවිල්ලා වෙනස් කරන්න ඕනේ. වෙනස් නොකරනකම් මේ බය අරින්න බෑ. දැන් කෙනෙක් අපි නිකන් ස්වභාවයෙන් බය ගැල්ලුවොත් එහෙම. ඊට පස්සේ මේ බය ඇලෙන්නේ කොහොමද? යාගේ හිතට අරමුණු 10ක් එක්ක ගලා එන්න ඕනේ. ඒක කවුරු හරි ඇවිල්ලා බය වෙන්න එපා අපි ඉන්නකම්. ඔය විදිහට යමක් කියන්න ඕනේ. උඹට හැකවදේට අපි ඉන්නේ. ඔබ බය වෙන්න එපා. ඕන් දැන් තමයි මගේ බය ඇති. ඒක දිනක එහෙම කියනවා. වඩවිද බලනකොට එයාට හිතෙනවා.
ගහන්නේ ඔකටම වෙඩි තියෙනවා. බලමු මොකෙන්ද වෙඩි තියන්නේ. කොට්ටයාගේ පිස්තෝලේ දීලා අහුණා පිස්තෝලේ අපිට. දැන් බය නැහැ. අරමුණක් ඇවිදිනයි බය නැහැ. අන්න ඒ වගේ අම්පිසි කෙනෙකුට මරණාසන්න මොහොතකදී පාප ධර්මයක් පළදින හතරපාපත්‍යක් ලබලා තියෙනවා. ඒ විලාසෙදී ඇතිවෙච්ච බයක්, චකිතයක්, වෛරයක්, ක්‍රෝධයක් ඒ වගේ අම්පිසි ගතියක් හිතට ආවනම් ඒක අරගන්න හේතුකාරක වන පිළිසඳගෙන වෙන අරමුණක් එන්නේ නැහැ. ඔහු අසරණ වෙනවා. ඒ ආපු තීරණේ ආපු බයක් නම් ආවේ. ඒ ආපු තීරණේ වෙනස් වෙන්න හේතු නැතුව යනවා. ඒක අකුසල විපාකයක්. උපේක්ෂා සහගතව ඒක තීරණය කරන්න වෙනවා වෙන කරන්න දෙයක් නැහැ. බය වෙවි ඉන්නවා මිසක් වෙන කරන්න දෙයක් නැහැ. අනාථයි, අසරණයි. මෙන්න මෙහෙම අවස්ථාවක් ආවොත් ඒකේ මලොත් එහෙම. අන්න ඔහුගේ ගති හිත වෙන්නේ. පටිසන්ධියට හේතු වෙන්නේ අන්නේ බය. බයට හිමි වෙන්නා වූ ස්වභාවයක් ඇද්ද ඒ බය මූලික කරගෙන හටගත්තා වූ චරිත ලක්ෂණයක් තමයි. ගති රුව වශයෙන් පහළ වෙන්නේ. මූල විකෘති කියලා භයානක බවටපත් වෙලා හැංගෙන්න බලන කොහොමද පැනලා දුවන්න බලන එහෙම ගති ලක්ෂණයක ක්‍රියාකාරීත්වයක් තමයි බය මුල් කරගෙන උඩ නිපදවන්නේ. අන්න ඒකෙන් හට ගන්න ගති රුවක් හටගෙන. ඒ ගති රුවට අනුකූලව ප්‍රතිසන්දියක් ලබනවා. දැන් ලැබූ තැන්පතක් ප්‍රතිසන්දිය මුල් කරගත්ත කර්මජ බලය නිකුත් කරලා දුන්නා. ඒ ශක්තියෙන් ඔහුට දුන්නේ බය නෑ. ඒ ලැබූ අධ්‍යාව කෙලවර වෙනකන් ඔහුගේ අභ්‍යන්තරයේ තියෙන හැමිලෙම බය බව. බය මුල් කරගත්ත මානසිකත්වය තමයි ඔහුට ස්වභාවයෙන් තියෙන්නේ. ඒ හැමිලෙම ඔහුට යම්කිසි ප්‍රවෘත්ති විපාක වශයෙන් ඊට පස්සේ ආවනම් ඔහුට දැනසෙන දෙයක්. එනේන ගානේ කාගේ හරි පිළිසරණක් තුළ ඉඳි තමයි බය අරගන්නේ. තනි වෙච්ච ගමන් ආයි බයයි. ඒක අරගන්න බාහිර උපකරණයක් උපක්‍රමයක් ඕන. ඉතින් මෙන්න මේ වගේ හත්තු විශාල බයකින් ජීවත් වෙනවා. සාවකරකින යක්ෂ වෙන්දරකට ගියෝ. ගති ලක්ෂණේ රෞද්‍රයි. රෞද්‍ර ගති ලක්ෂණය කියන්නේ ඇහෙන් කනින් නාසයෙන් ගත අරමුණක් නෙමෙයි. අරමුණක් නිසා මනසින් ගොඩනගාගත්ත එක්තරා මානසිකත්වයක්. මේ මානසිකත්වය වෙනස් කරන්න නැවත වාරයක් අරමුණක් දෙන්න ඕනේ. මරණාසන්න මොහොතකදී මේ අරමුණ දෙන්න ඉස්සෙල්ලා ඉන්ද්‍රිය ටික මිය ගියා. ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් අරමුණක් ගන්න බැරුව යනවා. එතනින් අසරණ වෙනවා. කරව කර්ම ශක්තිය අනුව මනසට අරමුණක් ඉද ඉඩ දෙන්නේ නැත්නම් උඩ මනසෙනුත් අසරණ වෙනවා. ඊට පස්සේ ආපු රෝධයට අනුකූලව ඊට අනුකූල උප්පත්තියක් ඔහු ලබනවා. මෙන්න මේක තමයි ద్వාර මුක්ත චිත්තේ කිය. ద్వාරයෙන් ආපු එක අරගෙන අභ්‍යන්තරයෙන් ඉපදවාගත්ත මානසිකත්වය. මෙන්න මේක තමයි ඊට පස්සේ ඔහුගේ ලැබුව අධ්‍යාපනයක් ලැබුව කෙනාට නිරන්තරයෙන් පිටන්නා වූ මානසිකත්වය. බයම අරමුණු කරගෙන යලි යලි බය නැගෙනවා. ඒක අරමුණක් ගන්නකොට ద్వාරයක් වශයෙන් බාහිරින් අරමුණක් එන්න ඕනේ නෑ. ඒක අභ්‍යන්තරයි හැම වෙලේම. අනේ ගති හිතේ ස්වභාවය ඕකයි. යහපත්යේ උපදිනා මිනිසෙක් කියලා. ඊට අවශ්‍ය කරන්නා වූ මනුෂ්‍ය ධර්මයට අවශ්‍ය දෙයක් අරමුණු වශයෙන් එනවා. මරණාසන්න මොහොතේ. එන්නම් චුත වෙන අවසාන මොහොතේ. ඒ අරමුණ ආවම ඒක යහපත් දෙයක් නේ. සමාජ සේවයක් කරන කෙනෙක් අනුන්ට යහපතක් කරන්න අවස්ථාවක් ලැබිලා එහෙම දර්ශනයක් පහළ වෙච්ච වෙලාවක ඔහුට චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. අනිත් චිත්ත ප්‍රසාදයේ අභ්‍යන්තරයෙන් අර අරමුණ නිසා අභ්‍යන්තරයේ හිතේ නැගිච්ච දෙයක්. ඒක ගතිය වෙනවා. ඒක යහපත් ගතියක්. බය වෙන එකක් නෙමෙයි. ප්‍රබෝධය මුල් කරගෙන හටගන්න. ඒ ගතියට අනුකූල රුව නම් ප්‍රබෝධයි. ඊට අනුකූල හොඳ දීප්තිමත් කායිකත්වයක් ඇති මානසිකත්වයක් ඇති ස්වභාවයක් ඇති ඔහු උපදිනවා. ඒ පරිසන්දිය ලැබුවාට පස්සේ අන්න භවයට අංග වුණේ ඔන්න ඕකයි. භවාංග හිත කියන්නේ ඕකද. යලි යලි ඒකම ආවර්ජිත වෙවි ඒකම නැගෙනවා. හටගත්ත චිත්ත වීතියක් වශයෙන් නෙමෙයි හටගන්නේ. චිත්ත වීති හිත හට ගැනීමක් නෙමෙයි ඒක තියෙන්නේ. අරමුණක් ඇවිදලා වීතියක් කොට නැගෙන්නේ. නිරන්තරයෙන් පවතින හිත බවටපත් වෙනවා ඒක. ඉතින් ඒකෙන් තමයි මේ ගතියෙන් තමයි මේ කර්මජ රූපය පාලනය කරන්නේ. කර්මජ ක්‍රියාකාරීත්වයේ ස්වභාවය පාලනය කරන්නේ ඒක. ඔව් නිතරම ඉන්නේ ප්‍රසාදයෙන් ඊට පස්සේ. ඒ ප්‍රසාදයේ දුරු වෙන්නේ බාහිරින් ආපු අරමුණක් ආවොත්. හැබැයි ඒ වෙලාවට විතරයි. අරමුණ ගිය ගාම ආයෙ සැරයක් අර පැරණි ස්වභාවයටපත් වෙනවා. ආයෙ ආපු ප්‍රසාදي හිමු නැගිනවා. දැන් ඒ විදිහට තමයි යම්කිසි සත්‍යයේ ඔය කියන භවාංග චිත්තේ පහළ වෙන්නේ. භවාංග චිත්තේ පංචාද්වාරයෙන් අරමුණු අරගෙන පහළ කරන එකක් නෙමෙයි.
අරමුණ නම් පහළ කරොත් වීදි හිතක් වෙන්නේ ඒකයි. ස්වභාවික හිත භවංග චිත්තයේ කියෝකෝ. අර කර්ම ශක්තිය තියෙනකම් ඒ හිත ඒ ශක්තියෙන් යලි යලි නගනවා. නගනක ඔප්නාගනවා. ආපු හිතේ ස්වභාවය. අන්න ඒක තමයි ගති හිත වෙන්නේ. ඒ ගති චිත්තය තමයි අපි කියව භවංග චිත්තය කියලා. ඒක තමයි හැම සත්‍යයක්ම ජීවත් වෙලා ඉන්නකොට ඉන්නේ ඒක තමයි මූලික කරන්නේ. ඒ කය පවතින ඒ චිත්තයට අනුව. බාහිරින් ඇස කන දිව නාසය ශරීරයේ වන කියන මේවට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මින අරමුණක් ආවොත් වීදි හිතක් පහළ වෙනවා. මේ වීදි චිත්ත ධාරාව යම් තැනකින් නැවතුනොත් කොතනින් හරි. අර භවංග හිතයි ආයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි වීදි නවතිනවා කියන එක වීදි වැඩක් නෙමෙයි. යම් තැනක උපන්නට පස්සේ නිින්ද ගියා කියලා වීදි හිත නවතින්නේ නැහැ. නිින්ද ගියාට පස්සේ සිද්ධ වෙන්නේ පරිත්තාරාමන අතිපරිත්තාරාමන කියන මේ හිත පහළ වෙන එකයි. මනෝද්වාරයේ අරමුණක් එනවා මොනවා හරි කර්ම විපාක වශයෙන් ප්‍රවෘත්ති විපාක වශයෙන් එන ධර්මයේ. ඒ අරමුණ මුල් කරගන්න. නිදාගත්තාට පස්සේ නිදි සුවයක් එනවා. ඒකත් කායික සුවයක්. කායික වශයෙන් දැනෙන සුවයක් තියෙනවා. ඒ සුවේ එනකොට ඒක තමයි අපි නිදි සුවේ කියන්නේ. අඟේ විහෙත මහන්සි අඩු වෙලා අඟ සැහැල්ලු වෙලා ඒ හේතුවෙන් හට ගන්නා වූ සුවයක් එනවා. අන්නේ සුවේට හිත හිටිනවා. ඒ සුවේට හරි ආසයි. ඒක ඇඟ නිකන් කිරිපොලා ගිහලා නිකන් බොහොම නිකන් ප්‍රියභාවයටපත් කරලා පුළුන් හොදක් තිබ්බා වගේ ස්වභාවයක් ඇඟ දැයින. එහෙම ස්වභාවයකටපත් වෙනවා. අන්නේ ස්වභාවයේ ඉන්නකොට හරි ප්‍රියයි. අන්නේ ඒකට කියනවා නිින්ද කියලා. දැන් නිින්ද හට ගැනීමට කායික වශයෙන්ම හට ගන්න දෙයක් නිින්ද. කායිකව සුවයක් කියන්නේ. ඔන්නේ සුවය ආරම්භ කරන්නේ වීති හිත හට ගන්න. හැබැයි මේ හටගන්නේ වීති හිත වලට. ඒක අරමුණ. අර ඇහැට කනට නාසයට දිවට කයට එනවා වගේ. මහා බලවත් ඒවා නෙමෙයි. ඒස ඇති වෙන සිත් මොනවාද? පරිත්තාරාමන සහ අතිපරිත්තාරාමන. ඒවයි ඇති වෙන්නේ. පරිත්තාරාමන චිත්තය හටගත්තොත් ඒකින් මේ විපාක සුවේ විඳිනවා මිසක්. එහෙනම් ඒ සුඛාස්වාදයේ කායික සුඛාස්වාදයේ විඳිනවා මිසක්. ඒ ආස්වාදයේ සඳහා දැන ගැනීමට හෝ බාහිර දෙයක් ගැන හිතීමට හෝ අවශ්‍ය කරන වීති හිත් වශයෙන් සංකාර පහල කරන්නේ නැහැ, ජවන පහල කරන්නේ නැහැ. විපාකේ දාව භවංග වුණා. ඒ භවංගය කියලා කියන්නේ ඒ හටගත්තු ස්වභාවයට අනුකූල ගතියට අනුව භවංගය. ඒක වීති භවංගය. අනිත් වීති භවංගය තමයි වර්ණාසන්න කියන්නේ යම් කිසි කෙනෙක් ජීවත් වෙලා ඉන්න නිින්ද ගියාම නිතර පවතින භවංගයට කිව්වේ ඒකයි. අර කියන භවංගය වෙන එකක්. උපපති භවංගය වෙන එකක්. වීති හිත් භවංගය තව එකක්. ඉතින් උපපති භවංගයේ විතරක් යම් කෙනෙක්ගේ පිළිහිටනවද? ඒක පිළිහිටනකොට හුස්ම ගැනීමවත් කරන්න බැරි තත්ත්වෙටපත් වෙන්න ඕනේ. මොකද හුස්ම ගන්නවා අරිනවා කියන්නේ චිත්තජ ක්‍රියාවලිය. නමුත් කොච්චර නිින්ද ගියත් හුස්ම ගන්නවා අරිනවා. ඔව් ඒකේ ඉන්නේ. කොච්චර සද නිින්ද හිටියත් ඒක නවතින්නේ නැහැ. දැන් හුස්ම ගැනීම හෘදේ වස්තුව කම්පණය වීම කර්මජ ක්‍රියාවලිය. ඔව් ඒ කියන්නේ ඒ විලාදී ඉන්නේ අර වරිත්තාරාමන අතිපරිත්තාරාමන චිත්ත විදි ක්‍රියාත්මක වීම. ඔව්. දැන් ඒ වගේ අවස්ථාවල ඉන්නේ තර ප්‍රවෘත්ති විපාකයක් ඇවිදින්න ඒක විපාකේ නෝ. ඒක මරණාසන්න මොහොතේදී ඇති වෙන භවංගයේ එහෙම දේශයෙන් ඉදහස් වෙලා පීඩන්නේ නැහැ බොහොම කලාතුරකින් වෙන එකක් ඒක. හැම වෙලේම වීදි හිත් භවංග තමයි නිින්දෙදි හටගන්නේ. නිින්දෙදි භවංග හිත පවතිනවා කියන්නේ ඒකයි. හුස්ම ගැනීම ඇරීම කරනවා නම් ඒකත් වීදි හිතකින් හටගන්නේ. ශරීරයේ අපහසුයක් දැනෙනකොට හුස්ම අදිනවා. සියයිත් අපහසු නිසා හරිනවා. ආයි ගන්න අමාරුනේ ආයි අද ගන්නවා. ආයි ආපහු හරිනවා. ඔය ක්‍රියාවලිය උතර සිද්ධ වෙනවා. අර කර්මයේ අනුකූලව සිද්ධ වෙන්නා වූ දේ එක දෙයක්. ඊට පස්සේ ප්‍රවෘත්ති විපාක වශයෙන් පටිසන්ධි විපාකයෙන් මේ භවංගයේ මතු කරලා දෙන ගති ලක්ෂණය. ඒ ගති කයක් හට ගන්නවා. ඒකේ ස්වභාවයට අනුකූලව මේ ගති කය 1000ටපත් කරනවා නරකනවා. හොඳ නම් සුවේටපත් කරනවා. 1000ටපත් කරනකොට ඒ අසුරු කරේ තිබෙනා වූ කය 1000ටපත් වෙනවා. ඇතුලේ දැවෙන්න තැවෙන්න පටන් ගත්තා. චිත්තජ ක්‍රියාවලිය ඊළඟට ගන්නවා. අරගෙන ඒක ප්‍රතිකර්ම කරනවා. අරගෙන ඉඳන් චිත්තජ කාය කර්මයක් ක්‍රියාත්මක කරලා හිටනවා. හුස්ම ගන්නවා අරිනවා. ඔය ක්‍රියාවලිය කර කර ඉන්නවා. හැබැයි මේ හුස්ම ගැනීමේ ඇරීමේ ක්‍රියාවලිය අර කියන ඇහැට පේන කනට ඇහෙන જાතිය ප්‍රබල අරමුණු නෙවෙයි නිසා.
ඒකට ජවන් හිත් පහල කිරීමේ හැකියාවක් නෑ. විපාක වශයෙන් ඇදිලා නම් සම්පාදිතන සංකීර්ණ වොත්තපන කියන ක්‍රියාවලියට එනවා. වොත්තපනේ කරන්නේ ආපු දේ විතරයි. ඒකට ගත යුතු ක්‍රියාවලිය කරනවා විතර. ඒකට ජවන පහල කරන ශක්තියක් නැතුව යනවා. විපාක වශයෙන් ආපු දෙයට මොකක්ද ආපු තීරණි ඒකම කියනවා මිස. ඒකට භවයට අංග වෙනවා මිස. නව තීරණයක් ගන්න බැරුව යනවා. ඒ නිසා ඒ විලාසි බොහෝ කොට පවතින පරිත්‍යාරාමන සහ අතිපරිත්‍යාරාමන චිත්ත වීති. සිහි නැති වෙච්ච වෙලාව තමයි බොහෝ කොට අතිපරිත්‍යාරාමන වෙන්නේ. ඒක නිසා එන තේට ප්‍රතිචාර දක්වන්න හැකියාවක් නැති. එහෙම දැනීමක් නැතුව යනවා. මොකද සංකාර වශයෙන් ගොඩනගන්නේ ජවන් ගොඩනගන්නේ නැති නිසා. ඒකයි සිද්ධ වෙන්නේ. නින්දේදී පවතින හිත භවංග හිත කිව්වේ ඒකයි. දැන් කෙනෙක් උප්පත්තියට ඇවිදilla හිටන් යම් කිසි විදිහක ගැබකට ආවට පස්සේ භවංග චිත්තේ ක්‍රියාත්මක වෙන හෘදේ වස්තුව හැදිලා දැන් කම්පණය වෙනවා හුස්ම ගන්නේ නැහැ බල ඇතුලේ. දරුවා ජීවත් වෙලා 9 මාසයක් යනකම් බලේ හුස්ම ගන්නේ නැහැ. ඉවදිලක් පොඩ්ඩ වෙලා ගියාම හුස්ම ගන්න පටන් ගන්නවා. එතකම දරුවා හුස්ම ගන්නේ නැහැ. හිතද ක්‍රියාවලිය කරන්නේ නැතුව ඉන්නේ. අන්නේ තද නින්දක ඉන්නවා හා සමාන ඒ මොහොත කාලෙක. අර වගේ භවංගය ක්‍රියාත්මක වෙනවා. භවංගී තමයි ඊළාට කය පවත්තා. කර්මජ ක්‍රියාවලිය නිසා අවශ්‍ය විදිහට කය හසුරවනවා කය ක්‍රියාත්මක. ඒ විලාසෙ ඉන්ද්‍රියන් දුර්වල කරන්නේ එහෙම පවත්තා. දැන් විද්‍යාර්ථයෝ බලනවා ඇස් දෙක හත් දවසක් බැඳලා තිබ්බොත් එළියක් පේන්නේ නැති වෙන්නේ. ඇස්වල ස්නායු දුර්වල වෙන ඇස් අන්ධ වෙනවා කියේ. දින හතක් එළියක් පේන්නේ නැතුව ඇස් දෙක බැඳලා තිබ්බොත් කෙනෙක්. ඇහැරලා බලනකොට ඇස් අන්ධයි. මොකද ස්නායු පද්ධතිය අක්‍රිය වෙනවා. හැබැයි මාස දෙකක් තුනක් යනකොට දරුවා හැදිලා ඉවරයි බලය. එතන පටන් ගෙන මාස 6-7ක් යනකම් බලේ ඉන්නවා. ඇස් බලන්න ඇස් දෙක පියවි. ඊළඟට විහි වුණාට පස්සේ ඇස් පේනවා. අන්ධ වෙලා නැහැ. මොකද හේතුව කර්මජ ක්‍රියාවලිය එතෙන්දි සිද්ධ වෙන්නේ. භවංගී ක්‍රියාත්මක වෙන වෙලාව නියම විදියට. ඒ වෙලාවේදී අරගෙන දුර්වලතාවය නැති කරනවා. දුර්වලතාවය දෙන්නේ යන්නේ නැහැ. දැන් කයකති වෙන්නා වූ යම්කිසි අංගපසංග නියමාකාරයට හැදගස්සන්නේ. අර භවංග අවස්ථාවේ ඉන්නවා. භවංග අවස්ථාව එක්ම කියලා වීතිහිත අවස්ථාවට ආවට පස්සේ භවංගයෙන් ගේන ක්‍රියාවලිය සර්ව සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්නේ ඉඩ දෙන්නේ. දැන් තුවාලයක් මතු වුණොත් තුවාලයක් හැදුණොත් කැලලක් හිටින්නේ ඒකයි. අර භවංග ස්වභාවයට හෝ ඒ ස්වභාවයේ චිත්ත ස්වභාවයකට ඉඩ දීපොත් එහෙම. අර කැලල හිටින්නේ නැති වෙන්නේ භවංගයේ යම් කිසි ශරීර ස්වභාවයක් ගත්තා. ඒකේ ආකෘතිය යලි නිපදවනවා. අර ඉන්ද්‍රිය යලි ප්‍රබෝධ වෙනවා. තිබුණ ආකාරයෙන් හැදගස්සලා දෙනවා. දැන් ඒකදී භාවනාව ආදී තැන්වලදී චිත්තේ ධානයට ගත්තාම අර භවංගීට ගත්තා වගේ තව ක්‍රමයක්. ඒකත් ප්‍රවෘත්ති විපාකයක් වශයෙන් ඉන්නේ. මේ ප්‍රවෘත්ති වශයෙන් හටගත්ත එකම චිත්ත වීතියක් හදනවා. අර භවංග චිත්ත වීතියේ ස්වභාවයම ධාන චිත්ත වීතිය දෙන්නේ. ධාන සමාපත්තිය. ඒ ධාන සමාපත්තියේ සම්බන්ධිලා ඉන්න පුළුවන්. ධානයට අනුකූලව මේකයි හැලගස්සලි හදනවා. ඒකට අතර විකෘති කරන්නේ නැහැ. ඇතුලේ තියෙන ඉන්ද්‍රියන් දුර වෙලා තියෙනවනම් ඒව පව යලි ප්‍රකෘති කරනවා. හදලා දෙනවා. හැබැයි ඒකත් භවංග චිත්ත වීතිය නෙමෙයි. ඒක පවතින්නේ අර කියන ධාන චිත්ත වීතිය. භවංග චිත්ත වීතිය වාගේම ක්‍රියාත්මක වෙනවා. දැන් අනේ මේ භවංග හිත පිරිසිදු කියන එක මේ අටුවාව කියා තියෙන එක. ඉතින් බුද්ධ ප්‍රසාදුල අටුවාව තමයි කියන්නේ. භවංග චිත්තේ ප්‍රවාසරයි කියන්නේ. පටිසන්ධියේදී ගත්ත ස්වභාවයක් ඇද්ද භවංගයේදී පවතින්නේ ඒකමයි. චුතියේදී පවතින්නේ ඒකමයි. වෙන අරමුණක් නෑ. අරමුණකින් හටගත් එකක් ඉදිරියට කොතර වෙන්නේ නැහැ. අපිට උක මරණාසන්න මොහොතක බය මුල් කරගත ගතියක් හටගෙන ඉතින් ඒ ගතිය ආවා කියන. බය නිසා හටගත් ගතිය ප්‍රවාස වෙනවා. එහෙනම් භවංගේ ප්‍රවාස වෙන්න පුළුවන්. භවංගේ ප්‍රවාස නම් පටිසන්ධිය ප්‍රවාස වෙන්නේ. පටිසන්ධිය ප්‍රවාස කරන චතුර්ථ ධානයේ ලැබලා හිටන් බබලෝ උපදිනවා මිස. වෙන කොහෙද උපදින්නේ? මිනිස්සෙකෝ තිරසනෙක් වෙන්න පුළුවන්. භවංගේ තිරසනුටක් තියෙනවා. ප්‍රවාස වෙච්චිත්‍ය පහල කරන්න පුළුවන් තිරසනු. කො ධර්මයට ගැලපෙද? උපස්භාවංගේ වෙනස් කරන්න පුළුවන් තියෙනවා. උපම් භවංගේ වෙනස් කරන්න වෙන වීටි හිත් ගන්න පුළුවන්. වීටි හිත අහ කරපු ගමන් ආශයක උපම් භවංගීට යනවා. වීටි හිතක් අතර කවදාවත් අතරක් තියාලේ බෑ භවංගයක් නැතුව. උපම් භවංගයක් නැගිට තමයි වීටි හිතකින් තව වීටි හිතක් වෙන් වෙන්නේ.
අර අතීත භවාංග චලන භවාංග උපච්ඡේද කියලා. මුලින් චිත්තක්ෂණ තුනක ක්‍රියාකාරීත්වයට ගියේ. ඔන්න ඔය කියන භවාංග සිටේ අවස්ථා තුනක් ඉක්ම යනකම් තිබුණේ භවාංගේ, උපම් භවාංගේ. පංචද්වාර ආවර්ජනයේ කරපතන පටන් ආවර්ජන චිත්තේ ක්‍රියාචිත්තයක් පහළ වුණා. භවාංගේ හිදිලා ගියා. ඊට පස්සේ තියෙන ක්‍රියාචිත්තය විතරයි ඒ මොකද? ඊට පස්සේ චක්කු විඥාන ආදී විඥාන චිත්තය ආවන චක්කු විඥාන ඒ චිත්තේ විතරයි. තව එකක් නෑ. ඊට පස්සේ සම්පත්තියන සම්පීර්ණ කියලා පිළිගන්නවා. ඒ භුක්තිය ගන්න. ඒක විපාක හිත් එක. ඊට අනුකූලව කටයුතු කරන්න එක බලවත් වෙනවා. කොටේ කටයුතු කරලා වොත්තපන චිත්තය පහළ වෙනවා. වොත්තපන චිත්තය පහළම ක්‍රියා හිතක් වෙනවා. ඒක තමයි භවංගේ නෙමෙයි. ඊට පස්සේ ඒකේ ජවන පහළ කරන ශක්තියක් නැත්නම් ඒක අත්ත අරමුණු මාර්ගෙන් චිත්ත වීදි අවසාන වෙනකන් යනවා භවංගේලා තිබීති භවංගයක් වෙලා. ඒක ප්‍රවෘත්ති භවංගයක්. ඒක අතර උපම් භවංගේ නෙමෙයි. ඒ චිත්තක්ෂණ 17 අවසාන වෙච්ච ගාම වාසියට උපම් භවංගේට වහිනවා. ඊට පස්සේ තමයි ආයතනය නව චිත්ත වීදියක් ගොඩනගන්නේ පංචද්වාරයෙන් හෝ මනෝද්වාරයෙන්. ආයි චිත්ත වීදියා කරවා කියලා. පංචද්වාරයෙන් ගත අරමුණක් ගන්නවා. චිත්තක්ෂණ 17ක චිත්ත වීදියා ක්‍රියාත්මකයි. මනෝද්වාරයෙන් ගත අරමුණක් ගත්තොත් ඒ චිත්තක්ෂණ 10ක ගානක් මිමක් නෑ. 7-8ක් වෙන්න පුළුවන්, ඊට වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න මේ වැඩි වෙනවා, තව තව හුඟක් වැඩිලා යන්නත් පුළුවන්. ඔව්. 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 ඒ මෙන්න ආ ඉස්සරහින් ආරවද තුවාලේ නේ. ඔව්. එහෙම කරන ක්‍රමයක් තියෙනවා. අර පොළොවේ යලදී අතිරින් තයරන. ඔව්. දවස් ගානේ. ඉන්නවා. ඒගොල්ලෝ ඉස්සර බඩේ ඉන්නවා වගේ තත්ත්වෙ ගිහින් තමයි. ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝ ප්‍රවෘත්ති වශයෙන් මේ සමාධියක් ඒ ගන්න. ඒක සමාධිය. ඒ ප්‍රවෘත්ති සමාධියකට අවශ්‍ය කරන්නා වූ පසුතලයේ තමයි හදන්නේ සමානාන්තරයේ තමයි අර නිරුත්තේජනය කරලා හදන්නේ. සමානාන්තරයේ හැදූ සියල්ලන්ට මේක ලැබෙන්නේ නැහැ. ඒකට හේතුකාරක දිවෙන මූල්‍ය ධර්මයේ තියෙන කෙනෙකුට ඒ නිල උත්තේජනය කරුවම ඉතින් යන්න පුළුවන්. බඩේදී අර අන්ද වෙන්නේ නැහැ. ඔව්. ගොඩදියක් පානකොට අන්න ඒකයි කියන්නේ. අර බඩේ ඉන්න අපේ ඒගොල්ලෝ අහනවා කොහොමද? ඒ தත්ත්වෙටපත් වෙන්නේ ඒකයි. එක භවංගයේ ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඔව් ඉතින් වීටි හිත් එක දිගටම නොකඩිය යන්න. අර විදිහට පවත්වාගෙන සකස් කර ගන්න ඕනේ. වීටි හිත් වේලියක් මේ ඒ කියන්නේ ඒ ගන්නකොට මේ ඒ ගන්නේ මේ අර සමාධිය එහාට ගිහලා සමාපත්තියක් බවට පත් කරනවා. සමාපත්තියක් වශයෙන් පත් කරගත්තාම ඊතර ගොල වෙනවා. ඊතර ක්‍රියාත්මකේ නීතිය. සමාධිය ක්‍රියාත්මක වෙනකොට භවංග හිත් වේලි කැඩෙනවා. ඒ නව භවංගේ ඉතින් අර හටගත්ත තවලසි ඊට අනුකූලව ටිකක් ගමන් කරලා හිටා වෙනස් වෙනවා. වැඩිපුර ජවන් හිත් යම් කිසි යමකට අරමුණු වෙලා ඒ පැත්තට වැඩෙනවා. ඒ මට්ටමේ සමාධිය වැඩෙනවා. මිත්‍යා සමාධියක් හරි සම්මා සමාධියක් හරි ගැලපෙන සමාධිය වැඩෙනවා. ඒතකොට ඒ සමාධියේදී ජවන පහළ වෙනකොට ඒ ජවනයේ ස්වභාවයට අනුකූලව දිගටම පහළ වෙන්න පටන් ගත්තොත් අනුකූලව. අනේ ඒකේ මනෝද්වාර චිත්ත වීතියක් වෙනවා. මනෝද්වාර චිත්ත වීතියේ ජවන බලවත් වෙනකොට වැඩිපුර යනකොට අපේ කායික පරිසරයේ කායික ස්වභාවය ඊට අනුකූල වෙනවා. ඒ අනුව තමයි මේක පවත්න්නේ. ඒක චිත්තජ කාන්දමක් ඇති කරලා. ඒ චිත්තජ කාන්දම ඊට අනුකූලව මේකේ වටේ ගෙනියනවා. කය වටේට. අචුම්බක ශක්තියක් කයට දෙනවා. දුන්නාට පස්සේ කය ඊට අනුව ක්‍රියාත්මක වෙනවා. ඒ ශක්තියෙන් ප්‍රබෝධමත් කරලා ගන්නවා. දැන් කවරයක් උඹලා ගත්තාට පස්සේ උඩ කොච්චර ගහුවත් ගන්නක් නැහැ. උඹ ගත්තාම උලම් බෝල්ට ගහුවා. උඩ හිටින්නේ නැහැ. හැබැයි කවරයට ඒක කරන්න පුළුවන් වුණාට කවර සංකාරයක් මිනිස්සු අතර තියෙන අර බොඩි මොකද මොළ බොඩි හදනවා කියලා තියෙන බොඩි බිල්ඩින් කියන. ඒකෙත් එහෙම සංකාරයක් තියෙනවා. මේ මස් පිට හුම්බන්න පුරුදු කිරීමක් තියෙනවා. ඒ ව්‍යායාම කියලා මස් පිට හුම්බලා ගත්තට පස්සේ ඒකට කොච්චර ගහුවත් ගානක් නැහැ කවරයට ගහුවා. එහෙමත් ක්‍රමයක් තියෙනවා. මෙන්න මෙහෙම එකක් ඇති වෙනා දැන් පොල් මල් තලා ගන්නකොට එහෙම ආවේශේ නම් අන්න ඒ විලාසෙ හිත වෙන්නේ අන්න එහෙමද. ඔව් පිටින් නැති කැලරක් හිටින් නැති ඒක. මේ මස් පිළි ඔකම ගාල් කරනවා, සද කරනවා. සද කළාට පස්සේ මේ ස්වභාවිකව මේ කය නිකන් තියෙනවා නේ. හිතට අනුකූලවයි මේ කය හැද ගැහෙන්නේ. කය ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ එහෙමයි. ඒ හිතෙන් ගොඩනගෙන ශක්තියට අනුකූලව හැදෙන නිසා ඊට අනුකූල පරිසරයක් යම්කිසි අමනුෂ්‍යයක ඇතුළු වෙලා හරිනවා. සමාවිතින් ගොඩනගලා හරි ගත්තොත් එහෙම. ඊට අනුකූලව හැද ගැහෙනවා. හැද ගැහෙනවා පස්සේ විශාල ශක්තියක් මේ කයට ගැප් කරන්න පුළුවන්. ඒ තියෙන ශක්තිය දුර්වල වෙලා තියෙනවා. ඒ ශක්තිය ගැප් කරලා ගත්තාම එක්තරා කාන්දමකින් හැකෙනවා වගේ. මේකයි ආරස්සාව වෙන්නේ.
බාහිර දේ වදින්න නැතුව යනවා. එහෙම ශක්තියක් තියෙනවා කාන්දම් ශක්තියක් හා සම්බන්ධයි. ශරීරයේ තියෙන පරමාණුක ශක්තිය ක්‍රියාත්මක වෙනවා ඊට අනුව ප්‍රවණ චක්‍රයක් බවට පත් වෙනවා. ඒතර මේ මොහොතේ පටන්ගෙන ඒ ශක්තිය ඉන්නකම් පිහියෙන් ඇන වදින්නේ තුවාලයක් හිටින්නේ එහෙම ක්‍රමයක් තියෙනවා. ඒකයි ඒක. ඉතින් පිරිසු භවංග හිත පිරිසුදු වෙන්නේ නැහැ. භවංග හිත පිරිසුදු නම් එහෙම පටිසන්ධියක් පිරිසුදුයි. පටිසන්ධියේදී ගත්ත යම් අරමුණක් ඇත භවංගයේ තියෙන්නේ තේ අරමුණ. චුතියට යනකම් චුතියට යනකම් මොකද තියෙන්නේ තේ අරමුණ. නිරෝධාවතිය වෙන්නේ ඒකයි. නිරෝධාවතිය තනිකර කර්මජ ක්‍රියාවලිය වෙන්නේ. කර්මජ ක්‍රියාකාරීත්වය වෙනකොට කර්මයෙන් හටගත්තු ශරීරය විනාශ කරන්න බෑ. ඊට අනුකූල ක්‍රියාත්මක වීමකින් හැදෙන්නේ. නිසා වෙන බාහිර දෙකේ වාතයෙන් ජලයෙන් ගින්නේ නිරෝධාවතිය සමවැදිලා ඉඳගෙන ආයි කය විනාශ කරන්න බෑ. ඉතින් ඒ රටේ ප්‍රබාසල චිත්තේ නෙමෙයි ඒක එක්වගේ කර්ම ශක්තිය.